තෙරුවන් සරණයි. අපේ පොඩි හාමුදුරුවරු සිල්මෑණිවරු වගේම දුවල පුතාලා වෙනුවෙන් අපි DP පිරිවෙන තුලින් ගෙනෙන පාඩම් මාලාවේ අපි අද කතා කරන්නේ 15 වෙනි පාඩමේ දෙවන කොටස. පංච දසමෝ පාඨෝ ද්විතීය පාඨෝ ද්විතීය භාගෝ දෙවෙනි භාගය දෙවෙනි කොටස පොතේ වෙන් කළා නැහැ. නමුත් අපි දන්නවා මේ පාඩම ටිකක් දිගින්දා ව්‍යාකරණ කොටස හොඳට පැහැදිලි කරගන්න ඕන හින්දා අපි කොටස් දෙකකට ගත්තා. කුසල කුසලං කුසල කුසලං මේකනේ මාතෘකාව කුසල කුසලං. මෙතන අයන්න තියෙන්නේ. එතකොට හරියනවා කුසල අකුසල. එතකොට තේරෙනවනේ කුසල අකුසලං. කුසල අකුසල. අර ධම්මපදයේ ගාථා ටික කුසල සහ අකුසල පිළිබඳව කතා කරන්නේ. අපි ධම්මපදයේ ගාථා ටික කතා කළා. අතීත කාලය ගැන ටිකක් ඉගෙන ගත්තා. ඒදී අපි ඉගෙන ගත්තා මතක ඇති ඒකේ ප්‍රත්‍ය 6ක් තියෙනවා කියලා. අතීත කාලය, වර්තමාන, අතීත, අනාගත කියලා කාල තුනක් තියෙනවා. එතකොට අතීත කියන්නේ කරලා ඉවර ඒවා, වර්තමාන කියන්නේ දැන් කරන ඒවා, අනාගතේ කරන්න බලා ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා අනාගත කාලේ. ඒතකොට ඒක ප්‍රත්‍ය 6ක් තියෙනවා කියලා කිව්වා. අපි කතා කළා. මේ පොඩ්ඩක් මතක් කරගමු චූට්ටක් කෙටියෙන්. ඒතකොට අජ්‍යතිනි ප්‍රත්‍යමාලාවේ ඊ ඉන්සු ඕ එත් ඉන් ඉම්හ කියලා ප්‍රත්‍ය ටිකක් තියෙනවා. ප්‍රත්‍ය දැක්කම නම් මොකද්දෝ කියලා තේරෙන්නේ නැහැ නේ. ඒතර මේ ප්‍රත්‍ය ටික දැක්කට මේ ප්‍රත්‍ය වලට අපි වචනයක් දාගත්තම නම් හරි ඕකට. අපි දහව කියන එකට දහමු ප්‍රත්‍ය මොකද? අදාවි, දාවි, අදාවින්සු, දාවින්සු, අදාවෝ, දාවෝ, අදාවිත්ත, දාවිත්ත, අදාවින්, දාවින්, අදාවිම්හ, දාවිම්ම. එහෙම කියන්න පුළුවන්. එතකොට අතීත කාලයේ ක්‍රියාපද මුලට අකුර යොදනු ලැබේ. ඒතර අයන්න යොදනවා. එසේ නැතිවද ලිවීමට හැකිය. මේ ටික කිව්වා අපි. ඒ අයන්න දාලා ලියන්නත් පුළුවන්. අයන්න නැතුව ලියන්නත් පුළුවන්. දෙවිදිහටම ලියන්න ක්‍රම දෙකක් තියෙනවා. වගුවේ ඇති අකුරු ක්‍රියාමූලයට එක්කල විට එම පදය අතීත වේ. ඒතර වගුවේ ඇති ක්‍රියාමූලයේ ඒතර මූලය කිව්වෙ මොකද්ද? ක්‍රියාමූලයට අපි කියනවා ධාතුව. ක්‍රියාමූලය කියනවා අපි ඔකට තව නමක් කියනවා ධාතුව කියලා නේ. ධාතු. එතකොට මොකද වුනේ? ධාව. ඔකට ධාව වර්තමානයේ ගත්තොත් එහෙම ධාව ති. ධාවති දුවයි. දිව්වේය කියලා කියනවා. එතකොට කොහමද? අධාවි අයන්න එකතු කරා මුලට. එතකොට දාවි. ඔක වචනේ දහවනේ. මොකද වචනේ මුල දහව. ඔකට යන්න එකතු කළා. එතකොට මතකනේ? දැක්කනේ? ප්‍රත්‍ය මොකද යන්න? දාව මේ දෙක එකතු වුණාම වි වුණා. එතකොට වි වලට මේක එකතු වුණාම දහවි. දහවි කියන්නේ දිව්වේය. එතකොට ඔකට අයන්න ඕන නම් දාගන්නත් පුළුවන්. එතකොට අදහවි. අදහවි දහවි. ඕන එකක් කියන්න දෙකම කියන්න පුළුවන්. අපි ඉස්සරහට යමු. එතකොට පුරුෂ තුනේහිම වර්ණ ගෙනවා. අතීත කාලයේ ක්‍රියාපද හඳුනාගත්තම මොකද වර්තමාන අනාගත කාලවල වගේම පුරුෂ තුන මොනවද? පුරුෂ තුන ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ. අපිට බලන්න පුළුවන් වගුවේ තියෙන ඕක මේ ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ. පුරුෂ තුනයි. වචන දෙකයි. ඒක වචන බහු වචන. පාලි වචන කීයද? දෙකයි. ඒක වචන බහු වචන කියලා වචන දෙකයි තියෙන්නේ. එතකොට ඒක වචන බහු වචන තනියෙන් ඉන්නව නම් ඒක වචන වැඩි නම් බහු වචන.
එතකොට මේ ඊ ප්‍රත්‍ය ටික තියෙන මේ අර පෙහි තිබුණ ඊ ඉන්සෝ ඕ ඉත්ත ඉන් ඉම්හ ඔය ප්‍රත්‍ය ටිකම එතකොට මේකට එකතු කරගත්තම අපි කියනවා අභවි භවි අභවින්සෝ භවින්සෝ අභවෝ භවෝ අභවිත්ත භවිත්ත අභවිම් භවින් අභවිම්ම භවිම්ම ඔව් මේක ටිකක් වේගෙ වැඩි වගේ නම් 15 වෙනි පාඩමේ පළවෙනි කොටස හොඳට බලන්න ඕනේ. එතකොට තේරෙනවා. වීය ඌහ වූහෙහි ඌවෙහි ඌවහු ඌයෙමි ඌයෙමු. ওই ටික දැන් අපි කතා කළා. දැන් අපි යමු වාක්‍ය ටිකට. අතීත කාලයේ සරල වාක්‍ය නිර්මාණය කරන අයුරු බලන්න. අන්න අතීත කාලේ වාක්‍ය හදන හැටි. ඔහු කීවේය. දැන් ඔහු කියනකොට මොන පුරුෂද? දැන් මේවත් එක්ක හොඳට මතක් කරගන්න. ඔහු කියන්නේ මොන පුරුෂද? පොඩි ආන්තර බලන්න. ඔහු මම කිව්වම උත්තම. තෝ කිව්වම නුඹ කිව්වම මධ්‍යම. එතන අනිත් ඔක්කොම තනියෙන් ඉන්නව නම් මේ ලෝකේ තියෙන හැම කෙනාම හැම එක්කෙනාම ඒක වචන නම් මොන පුරුෂද? ප්‍රථම පුරුෂ. ප්‍රථම පුරුෂ. මොන වචනද? වචන දෙකක් තියෙනවානේ. ඒක වචන. ප්‍රථම පුරුෂ ඒක වචන ඔහු. ඔහු කීවේය. ඔහු නම් සෝ කීවේය අභාසි. අන්න බලන්නකෝ. මෙන්න ක්‍රියාපදේ. ඔහු කීවේ මොන හරි ඔහු අපි සිංහලෙන් කියන ඔහු කිව්වා. ඔහු කිව්වා සිරිපාල කිව්වා. කොහොමද කියන්නේ සිරිපාල කිව්වා? සිරිපාලෝ අභාසි. ආනන්ද කිව්වා. ආනන්දෝ අභාසි. දැන් ඕක බුදුහාමුදුරුවන්ටත් තියෙනවනේ. දැන් බුදුහාමුදුරුවෝ අපි කියන බුද්ධෝ අභාසි. බුදුහාමුදුරුවෝ අපි කිව්වා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළසේක. කොහොමද කියන්නේ? බුද්ධෝ අභාසි. අමාරු නෑ. බුද්ධෝ අභාසි. බුදුහාමුදුරුවෝ කිව්වා. රජතුමා කිව්වා. රජතුමා. රාජා ගත්ත අභාසි. මිනිහා කිව්වා. මනුස්සෝ අභාසි. ලේසිනේ. ඊතර බහුවචනය මිනිස්සු කීහ. මිනිස්සු. මිනිස්සු කියනකොට මේක ඇවිල්ලා මේ දෙක මොන පුරුෂද? මේ දෙක ප්‍රථම පුරුෂ. මේ දෙක ඇවිල්ලා මධ්‍යම පුරුෂ. මේ දෙක ඇවිල්ලා උත්තම පුරුෂ. එතකොට මේක ඒක වචන බහුවචන ඒක වචන බහුවචන ඒක වචන බහුවචන එහෙම තමයි තියෙන්නේ. මිනිස්සු කීහ. මිනිස්සු කියනට මනුස්සා. අභාසි අභාසින්සු. මෙතන බහාසින්සු මොකද තියෙන්නේ? බහාසින්සු. ඔකට අයන්න දාලා කියන්නත් පුළුවන්. මේකට අයන්න දාලා ඔක ඔහම කියන්නත් පුළුවන්. අයන්න දැම්ම ඒක එහෙම ලිව්වා. අභා සින් අභාසින්සු බහසින්සු. මිනිස්සු කීවෝය. නැත්තම් කීහ. මිනිස්සු කිව්වා කියලා ඉවරයි. එතකොට මොන වචනද? මේක බහුවචන. බහුවචන මිනිස්සු කීහ. මිනිස්සු කිව්වා. ඉතින් නුඹ කීවෙහි. නුඹ නම් තුන්. නුඹ කියන්නේ තුන්. මේක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් කොහොමත් එම බහාසෝ. ඕනේ ආයේ ප්‍රත්‍ය මොකද්ද? ඕ බහාසෝ. ඔහු කීවෙහි. නුඹලා කීවෙහු. නුඹලා කීවෙහු. තුම්හි අභාසිත්ත. ඕක අයන්න කපල ඕන්නම් කියන්නත් පුළුවන් මේ බහසිත්ත. ඒත් හරි. අභාසිත්ත බහසිත්ත. මේකට ඕන අයන්න දාගන්නත් පුළුවන්. මේකට ඕනනම් අයන්න දාලා කියන අභාසෝ බහසෝ කියන්නත් පුළුවන්. මම කීවෙමි. මම කිව්වේ. මම කියලා ඉවරයි. මම කිව්වා. කියන මම කිව්වා. ලියනකොට කියන මම කීවෙමි.
අහං අභාසින් බලන්නකො අහං අභාසින් මම කීවෙමි අපි කීවෙමු මයං අභාසිම්හ ඔක මේක නැතුව කියන්නත් පුළුවන් භාසිම්හ අභාසිම්ම භාසිම්ම අපි කිව්වා කියනකොට කියනවා අපි කිව්වා මයං අභාසිම්හ මයං භාසිම්හ අයන් අයින් කළා කියන්න පුළුවන් මයං භාසිම්ම අභාසිම්ම එතකොට ඔය ටික දැන් අපි බලමු ආයෙත් එක සැරයක් කියවලා ඔහු කීවේය සෝ අභාසි මිනිස්සු කීහ මනුස්සා භාසින්සු නුඹ කීවෙහි ත්වං භාසෝ නුඹලා කීවෙහු තුම්හි අභාසිත්ත මම කීවෙමි අහං අභාසින් අපි කීවෙමු මයං අභාසිම්හ ඔය එතකොට ප්‍රථම පුරුෂ මධ්‍යම පුරුෂ උත්තම පුරුෂ එතකොට ඒක වචන බහු වචන ඒක වචන බහු වචන ඒක වචන බහු වචන වශයෙන් එතකොට මේ පුරුෂ තුනේ වචන දෙක තුල වාක්‍ය හැදෙන හැටි අර කොටුවට දාන්නත් පුළුවන් මේ ටික කොටුවට වාක්‍ය දැම්මනොත් එහෙම අර කොටුව ගැහුවා වගේම මේක කොටුවක් හැටියට ගත්තොත් එහෙම ඔහම වචන වශයෙන් බෙදන්න පුළුවන්. එතකොට ඕක ඔය පුරුෂ වශයෙන් ඊළඟට ඒක වචන බහු වචන වශයෙන් ඔහොම බෙදන්න පුළුවන්. දැන් ගත්තොත් එහෙම දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් බලන්නකෝ. මේ දෙක මේක ඒක වචන. මේක බහු. ඒක බහු. ඒක බහු වචන. ඒක වචන බහු වචන ඒක වචන බහු වචන තියෙනවා. පුරුෂ වශයෙන් ගත්තම මේ දෙක ප්‍රථම පුරුෂ, පඨම පුරුෂ. මේ දෙක මධ්‍යම පුරුෂ. මේ දෙක උත්තම පුරුෂ. බලන්නකො එතකොට මේ වාක්‍ය ටික ලියලා තියෙන්නේ මේ විදිහට. පොඩි හාමුදුරන්ට අපේ සිල්මෑනුවරන්ට හොඳට පුළුවන්. මේක හොඳට බැලුවොත් මේ වාක්‍ය ටික පාලියෙන් ලියලා බෙදලා තියෙන ওই විදිහට. අර වගුව ගහපු විදිහට පඨම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ. ඒක වචන බහු වචන. ඒක වචන බහු වචන. ඒක වචන බහු වචන නේ. එතකොට ওই විදිය. මතකනේ වගුව මේ තියෙන්නේ ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ. ඒක වචන බහු වචන. එතකොට ඒකට හරියන්න තමයි ලියලා තියෙන්නේ. ඒ වගුවට විදිහට තමයි ඔක මේකේ ගත්තා මෙන්න මේ අභවි භවි කියපු එක ඒ විදිහට තමයි අරකෙත් ලියලා තියෙන්නේ. ඒ විදිහට වාක්‍ය ගලපලා තියෙනවා. මේක. ඊළඟට තියෙනවා අභ්‍යාස 15 එක 15 වෙනි පාඩමේ පළවෙනි අභ්‍යාසය. පළවෙනි කොටස තියෙන අභ්‍යාසය පහත සඳහන් වගන්ති සිංහලයට නගන්න. පහත සඳහන් වාක්‍ය සිංහලට නගන්න. මේ දැන් මේ රතු පාටෙන් ලියලා තියෙන්නේ මට ලියන්න ඕන ටික මම ලෙහිසුවට ලියාගෙන ආවා. කළු පාටෙන් තමයි පොඩි හාමුදුරන්ගේ පොතේ තියෙන්නේ. ඒ ටික තමයි අකුරු තියෙන්නේ. මේ රතු පාට ඒවා නෑ. රතු පාට ටික මගේ. මම ඒ ටික ලියපුවා. සිංගාලෝ වනං ගච්චි. සිංගාලෝ. කවුද සිංගාල කියන්නේ? නරියා. නරියා. වනං වනය කියන්නේ වනයේට නැත්තම් කැලයට. ගච්චි ගියේය. ඕක ගච්චි වෙනුවට තව වචනයක් දාන්න පුළුවන්ද? කල්පනා කරලා බලන්න. ගච්චි කියන එකට තව වචනයක් දාන්න පුළුවන්ද? පුළුවන්. මොකද්ද? ඇයි අගච්චි? ඇයි ගච්චි වෙනුවට අයන්න දාලා අගච්චි කියලා ලියන්නත් පුළුවන්. අගච්චි ගියේය.
ගච්චි අගච්චි කරන්නත් පුළුවන්. එතකොට නරියට කියනවා සිංහාලෝ. වනං දැන් බලන්න සිංහාලෝ නරියා සිංහාලෝ කියනකොට මොන විභක්තියද? මේ විභක්තිය ඇවිල්ලා ප්‍රථමා විභක්ති. මොන වචනද? ඒක වචන. ප්‍රථමා විභක්ති ඒක වචන. සිංහාලෝ වනං කියනකොට මොකක්ද විභක්තිය? ද්විතියාව. දැන් අපි විභක්ති කරලා තියෙන මතක කරගන්න ඕන. එතකොට වනං ද්විතියාව. ඒ කරුමේනේ. කොහෙටද ගියේ? කැලේට ගියේ. නරියා කවුද ගියේ? නරියට කියනවා සිංහාලෝ. කැලේට වනං ගියේය අගච්චි. එහෙ නැත්තම් ගච්චි. සිංහාලෝ වනං ගච්චි. නැත්තම් සිංහාලෝ වනං අගච්චි කියලා කියන්නත් පුළුවන්. අපිට මේක බහුවචනයට හරවන්න බැරිද? පුළුවන්. සිංහාලෝ කියන එක මොකද්ද වෙන්නේ? අපි ඕක පරිවර්තනය කරනකොට කියන නරි කැලයට ගියෝය. නරි කැලයට ගියෝය. නරි ගොඩක් එකතු වෙලා ඔන්න කැලයට ගියා. අපි කොහොමද කියන්නේ? සිංහාලා. සිංහාලෝ කියන එක සිංහාලා. වනං ඉතින් කැලේකට ගියට කමක් නැහැනේ. වනං. එතකොට ගච්චි කියලා ඒ බහුවචනේ. අගච්චි ගච්චි මොකද්ද? මොකද්ද දුන්නේ? අගච්චි ගච්චි ඉන්සු මතකනේ? එතන මොකද්ද? අගච්චි අබවින්සු එහෙනම් අගච්චින්සු. ඉක්මනට අමතක කරන ටික් ගාලා බැලුවා ඒක. එහෙමයි කරන්නේ. ඒතකොට නරි කැලයට ගියේ. කොහොමද කියන්නේ? සිංහාලා වනං අගච්චින්සු. නැත්තම් ගච්චින්සු. දෙකම දාන්න පුළුවන්. නරි කැලයට ගියේ. නරියා වනයේට ගියේය. එතකොට ඕක සිංහාලෝ වනං ගච්චි. සාරති රතං ආනේසි. සාරති කියන ඩ්‍රයිවර් නේද? අපි රියදුරා කියන්නේ ඩ්‍රයිවර් මහත්තයානේ නේද? එතකොට රියදුරා රතං කියන්නේ රථය. එතකොට රියදුරා සාරති රතං ආනේසි ගෙනාවේය. එතකොට රියදුරා රථය ගෙනාවේය. සාරති රතං ආනේසි කියන්න පුළුවන් අපිට. මුනි ධම්මං අභාසි. මුනි කියනකොට මුනි කියන මුනිවරයට කියන මුනි කියලා වර්ණ ගන්නේ මුනි. මොනයෝ මුනි. එතකොට මේක ප්‍රථමා විභක්තිය. සාරති කියන්නේ ප්‍රථමා විභක්තිය. රතං කියන්නේ ဒုတိ යාව. ධම්මං කියන්නේ ဒုတိ යාව. මතකනේ? ඒවා විභක්තිත් මතක් වෙන්න ඕන ඉක්මනට. එතකොට අපි කලින් ඉගෙන ගත්තා. ධම්මං ධර්මය කීවේ නැත්තම් දේශනා කළේ අභාසි. අපි ඉතින් සිංහලෙන් කීවේ කියනවා අඩුයි. දේශනා කළේ නේද? නැත්නම් අභාසි කියන එක කීවේ දේශනා අපි කියන්නේ ධර්මය දේශනා කළා. මුනිවරයා ධර්මයේ දේශනා කළා. අපි කියන භික්ෂූන් වහන්සේ ධර්මයේ දේශනා කළා කියන්නේ කොහමද? මේකම හදමු. හාමුදුරුවෝ බණ කිව්වා. අපි නිකන් කියනවා හාමුදුරුවෝ බණ කිව්වා. කොහොමද කියන්නේ? භික්ඛු ධම්මං අභාසි. භික්ඛු ධම්මං අභාසි. ස්වාමින් වහන්සේ ධර්මයේ දේශනා කළසේක. භික්ඛු ධම්මං අභාසි. ඒත් එහෙම තමයි. දණ්ඩි යට්ටිනා භෝගින් පහරි. දණ්ඩි කියලා කියනවා දඬු ගත් තැනැත්තා.
ඒ කියන්නේ ලීයක් අතේ තියෙන ලීයක් තියාගෙන ඉන්න තැනත්තා දණ්ඩක් තියාගෙන ඉන්න තැනත්තාට කියනවා දණ්ඩි කියලා. දණ්ඩි. දඬු ගැත්ත නැත්තා කියන්නේ ඒකයි දණ්ඩි. යට්ටිනා යට්ටි යට්ටි කියන එකට යෂ්ටියෙන් මොකද යට්ටි කියන්නේ යෂ්ටිය කිව්වේ අපි කියනවා ලීය කෝටුවෙන් කියලා කියනවා අපි යෂ්ටිය කෝටුව කියනවා. ඕකම කියනවා සර යටිය. අහගෙන සර යටිය කියනකොට යෂ්ටිය සර යටිය කියන්නේ මොකද්ද? ආච්චිලා සීලා අරයි යන්නේ. මෙහෙම තියලා අපි කියනකොට හරිමිටිය කියලානේ. සර යටිය. ඔකත් ඔය යෂ්ටිය ඒත් ලීයක් නේ අරයි යන්නේ නේ යෂ්ටිය. යට්ටිනා භෝගින් පහරි. භෝගි කියලා සර්පයාට කියනවා. භෝගි දඬු තියෙන එකනා පොල්ලෙන් සර්පයාට ගැහුවා. පහරි ගැහුවා. පව් වැඩේ නේද? වාක්‍යයක්නේ. කපයෝ අහිනෝ සීසං පහරින්සු. කපයෝ කවුද කපයෝ? ඇයි කපි සද්දේ වර්ණගෙන්නේ කොහමද? කපි කපයෝ මතකනේ? කපයෝ වඳුරෝ. කපි කියන්නේ තනි වඳුරානේ. වඳුරා නෙමෙයි වඳුරෝ. එහෙනම් කපයෝ. අහිනෝ සීසං පහරින්සු. අහි කියනවා සර්පයාට. භෝගින් කියලාත් කියන්න පුළුවන්. එතකොට අහිනෝ සීසං එන්න ဒုတိ යාවේ මේකනේ. සීසං ඔළුව හිසට පහරින්සු ගැසූහ. වඳුරොත් කරන වැඩනේ. වඳුරෝ ටික එකතු වෙලා සර්පයාගේ ඔළුවට ගහලා. ඒකයි කියන්නේ අහිනෝ මේ කපයෝ අහිනෝ සීසං පහරින්සු. වඳුරෝ සර්පයාගේ හිසට පහර දුන්නේ. මේක පහර දුන්නෝය බහුවචන වෙන්න ඕනේ නේද? දුන්නෝය. පහරින්සු. පහත සඳහන් වගන්ති පාලියට නගන්න. දැන් අපි එකක් කළා. දැන් සිංහලෙන් පාලියට. දැන් පාලියෙන් සිංහලයට එක ලෙහෙසි. දැන් මේකත් ඉතින් අමාරු නෑ. සිංහලේ ඒව පාලියට වර්ණ ගන්න තියෙනවා. පරිවර්තනය කරන්න. ඉස්සර කරේ පාලියව සිංහලට නැගුවානේ. මේකෙත් රතු පාටින් මම ලියාගෙන ආවා. ඒක අමතක කරලා අපි වාක්‍ය බලමු පාලියකට. සිංහලක බලුවා අපට පුළුවන් හොයන්න. පව්කාරයා බල්ලාට ගැසුවේය. කවුද ගැසුවේ? පව්කාරයාට මොකද්ද පාලියෙන් කියන්නේ? පව්කාරයා. පව් වලට කියනවා පාප. කරන එක්කනට කියනවා කාරී. පාපකාරී. පව්කාරයා. එතකොට පව්කාරයා පාපකාරී. බල්ලාට අපි මෙතන සුනකං ට කිව්වම ට දාන්න බල්ලාට උනොත් විභක්තිය වෙනස් වෙන්න ඕනි. නමුත් අපි එහෙම ට කියන එක නෙමෙයි අපි දාන්නේ. කර්මය කාටද ගහන්නේ? කවුද ගහන්නේ? පව්කාරයා. කාටද ගහන්නේ? බල්ලාට. බල්ලා තියන්න ඕනේ. එහෙනම් මොන ගුටි කන්නේ කවුද? බල්ලා. එහෙනම් ඌ ဒုတိ යාවෙන් තියන්න පුළුවන්. ဒုတိ යාවෙන් තමයි තියන්න ඕනේ. එතකොට ට කියන අර්ථය ගන්න අපි ඒ විභක්ති ගන්න චතුර්ථී විභක්ති ගන්න ඕනන්නේ නැහැ. පව්කාරයා බල්ලාට පහරි සුනකස්ස කියලා දාන්න සුනකස්ස කිව්වොත් බල්ලාට කියන අර්ථය එනවා. නමුත් මෙතන කර්මයේනේ පොඩි ආන්දර. ඒතර ဒုတိ යාවෙන් දාමු. ඒතර පව්කාරයා බල්ලාට පහරි ගැසුවේය.
පව්කාරයා බල්ලාට ගැසුවේ. පාපකාරී සුනකන් පහරි. තව විදිහකට ලියන්න බෑ ගැසුවේ කියන එකට. ඇයි? අයන්න දාලා. මේකම පහරි. ඕක අයන්න දාලා අපහරි. පහරි අපහරි. සුනකන් පහරි අපහරි. දෙකම හරි. බහුවචනට හැරුවොත් එහෙම ක්‍රියාපදේ අපහරින්සු පහරින්සු. ඊළඟට ඉසිවරු බෝධියද බුදුන්ද වැන්දාහ. ඉසිවරු ඉසි ද ඉසී. එහෙනම් ඉසිවරු ඉසී ඉසි ඉසී ඉසිනෝ. ඉසී ඉසිවරු. බෝධින් ද බෝධියද බෝධියද බුදුන්ද ඉසිවරු ඊළ බෝධියද ද කියනකොට අපි බෝධියද කියන ච කියන්නේ ද කියන එක. ඉසිවරු ඉසී බෝධිංච බුදුන්ද බුද්ධංච වැන්දහ වන්දින්සු. ඕක අයන්න දාලා කියන්නත් පුළුවන්. මෙතනට අයන්න දාලා අවන්දින්සු කියන්නත් පුළුවන්. අවන්දින්සු වන්දින්සු අවන්දින්සු. එතකොට ඉසිවරු බෝධියද බෝධිංච බුද්ධංච වන්දින්සු නැත්තම් අවන්දින්සු. ඔය දෙකම කියන්න පුළුවන් ක්‍රියාපද දෙකක් කියදෙනවානේ. නෑයෝ ආගන්තුකයන්ට එළුවන් දුන්හ. කවුද? නෑයෝ. නෑයෝ ඥාති ඥාතේ ඥාතයෝ. නෑයෝ ඥාතයෝ. නෑයෝ ඥාතයෝ. ආගන්තුකයන්ට ආගන්තුකයන්ට කියනවා අතති. ආගන්තුකයන්ට අතති නම් අතති නම් ආගන්තුකයන්ට එළුවන් එක එළුවෙක් දුන්නම් අජං. එළුව ගොඩක් දීලා තිනවා. අජේ තුතිය විභක්ති බහුවචන. අජේ අජං අජේ එළුවෝ. එළුවෝ කියන එක අපි එතකොට ද්විතියාවෙන එළුවන් එළුවන් දුන්න. එළුවෝ දුන්න නෙමෙයි එළුවන් දුන්න කියලා කියන්නේ එළුවන්. ඒතර අජේ දුන්න දදින්සු. තව විදිහකට ලියන්න පුළුවන්. ඒ කොහොමද? ඒ අයන්න දාලා අද දින් අද දින්සු අද දින්සු ඥාතයෝ අතතිනං අජේ අද දින්සු නැත්තම් දදින්සු. නෑයෝ ආගන්තුකයන්ට එළුවන් දුන්හ. ඊළඟට කියනවා තොපි සිටුවරුන්ගේ ප්‍රාසාදවල කුමක් කෙලෙහුද? කලෙහුද. තොපි නැත්තම් නුඹලා සිටුවරුන්ගේ ප්‍රාසාදවල කට්ටිය මේ සිටුවරුන්ගේ ප්‍රාසාදවලටලා ඉඳලා ආන උඹලා සිටුවරුන්ගේ ප්‍රාසාදවලට වෙලා මොනවාද කළේ? ඒකනේ අහන්නේ. තොපිනම් තුම්හේ ඒක දන්නවා. තුම්හේ සිටුවරුන්ගේ සෙට්ටිනම් සෙට්ටි සිටුවරයට කියන්නේ සෙට්ටිනේ. සෙට්ටිනම් සිටුවරුන්ගේ ප්‍රාසාදවල පාසාදේසු
වල එනවනම් මොකද එන්න පොඩි ආන්දරෝ විභක්තිය සත්තමි මතකනේ මොකක්ද විභක්තිය සත්තමි විභක්තිය මොන වචනද බහු වචන පාසාදේසු බහු වචන එතකොට තුම්මේ සෙට්ටිනම් පාසාදේසු ප්‍රාසාදවල කුමක් කළහුද කිං අකරිත්ත කරනවට කරිත්ත අකරිත්ත දෙකම දාන්න පුළුවන් අයන කපන්නත් පුළුවන් මෙතන අයන කැපුවත් කරිත්ත කරිත්තත් හරි නැත්තම් අකරිත්ත කරිත්ත දෙකම හරි තුම්මේ සෙට්ටිනං පාසාදේසු කිං අකරිත්ත උඹලා නැත්තම් තොපි සිටුවරුන්ගේ ප්‍රාසාදවල මොනවද කළේ වදකයා කඩුවෙන් සොරාගේ හිස සින්දේය වදකයා කඩුවෙන් සොරාගේ හිස සින්දේය එතන සින්දේය මෙතන නැවතීම උඩට ඇවිල්ලා වැරදිලා හිස සින්දේය වදකයාට කියනවා වදකෝ අසිනා අසි කිව්වේ කඩුව අසි මතකනේ අසි කඩුව වදකෝ අසිනා වදකයා කඩුවෙන් කාගේද චෝරස්ස හොරාගේ චෝරස්ස හොරාගේ සීසං ඔළුව චින්දි සින්දේය ඔකට ඔන්නම් අයන්න දාලා කියන්නත් පුළුවන් චින්දි කියන එක අචින්දි චින්දි අචින්දි දෙකම එකයි අචින්දි චින්දිනේ වදකයා වදකෝ කඩුවෙන් අසිනා සොරාගේ චෝරස්ස හිස සීසං අචින්දි සින්දේය අපිට ඔක බහුවචන කරන්න බැරිද පුළුවන් කොහොමද කරන්නේ වදකයා නම් වදකයෝ කරනවා වදකෝ වදකෝ කියන එක වදකා වුණා වදකයෝ නම් වදකා කඩුවෙන් අසිනා එක කඩුවෙන් කමන්නේ අපි කඩුවෙන් කියන එක කඩුවෙන් කරන වදකෝ අසිනා සොරාගේ චෝරස්ස නැත්නම් සොරුන් ගොඩක්ගෙන චෝරස්ස චෝරාණං සොරුන්ගේ සීසං එක ඔළුවක් නෙමෙයි හොරුන්ට ඔළුව ගොඩක් තියෙනනේ සීසං සීසේ අචින්දි චින්දි බහුවචනේ අචින්දින්සු චින්දින්සු එතකොට ඒ අචින්දින්සු හරි චින්දින්සු හරි ඊළඟට තුන්වෙනි එක තියෙනවා ඔබ උදෑසන පිබිදී කරන ලද ක්‍රියා පහක් යොදාගෙන අතීත කාලයේ පාලි වාක්‍ය පහක් නිර්මාණය කරන්න. උදේ පාන්දර නැගිටලා කොච්චර දේවල් කරනවද? මොකද කරන්නේ? උදේ පාන්දර නැගිටිනවා. මූණ හොදනවා. දත් මදිනවා. වැසිකිලි කැසිකිලි යනවා. දානි වළඳනවා. අතුපතු ගානවා. දැන් ඔක්කොම කියන්න ගියොත් එහෙම කොහොමද කියන්නේ? මං උදේ පාන්දර නැගිට්ටා. දානේ වැළඳුවා. ඔහොම කියනවද? කියනකොට කියන්නේ එහෙම ලියනකොට මම උදේ අවදි වූ යෙමි. මූණ සේදු වෙමි. එහෙමනේ නේ? එතකොට මොකද ඔබ උදෑසන පිවිදී කරන ක්‍රියා පහක් යොදාගෙන අතීත කාලයේ පාලි වාක්‍ය පහක් නිර්මාණය කරනවා. මම පහක් ලියන්නේ මම එකක් ලියන්නම්කෝ. පොඩි හඳුරලා සිල්මෙන් පුරුදු වෙන්න එපාය. මොකද්ද කරන්නේ? මම උදේම අවදි වෙලා ඊට පස්සේ මොකද කරන්නේ? අවදි වුණා. මම මූණ සේදුවා. මං මූණ සේදුවා.
ඒක කියන්නේ කොහොමද? මම මොකද කියන්නේ? මුහුණ. මුහුණ මම මුහුණ සේදුවෙමි. ඔක කියන්න ඕනේ. මම නම් මොනවාද? ඒක දන්නවා. මම නම් අහං. මම නම් අහං. අහං. මුහුණට මොකද කියන්නේ? මුඛං. මුඛං. සෝදනවට මොකද කියන්නේ? දෝවති. මොකද්ද? දෝවති. දෝවති කියන්නේ සෝදයි. මේක හරිද? වැරදි. ඇයි? මම මූණ සෝදයිද තියෙන්නේ? සෝදයිද නේ? එහෙනම් අතීතනේ සේදුවෙමි. එහෙනම් අපි ඒකට යන්න වෙනවා. දෝවති කියන වචනේ දන්නවා. සෝදයි. ඒත් ඉතින් මම නම් ඒත් වෙනස් වෙන්න එපා වර්තමාන කාලේනකොට නේ. වර්තමාන කාලේ නම් කොහොමද ඉන්නේ? දෝවති, දෝවಂತಿ, දෝවසි, දෝවත, දෝවාමි, දෝවාම. දැන් මෙතන සේදු වෙමි. එහෙනම් දෝවති කියන එක වචනේ දන්නවනම් අපි මොකද කියන්නේ? ඕක හදාගන්න යනවා අතීත කාල ක්‍රියාපදයට. යමුකෝ අර මතකද වගුව තිබුණා වගුවට යමුකෝ. එතකොට හොඳට මතක් වෙයි පොඩි හාමුදුරන්ට. මේක දෝව අදෝවි දෝවි ඔන්න හදාගත්තා. අදෝවින්සු දෝවින්සු අධාවෝ දහවෝ දෝ අදෝවිත්ත දෝවිත්ත අදෝවින් දෝවින් අදෝවිම්ම දෝවිම්ම. එතකොට අදෝවින් ඉන් ඉන් කියන එක. එතකොට වින් අබවින් ඒ වගේම මොකක්ද දෙන්න ඕන? අදෝවින් අහං මොකං අදෝ වින් අහම් මොකං අදෝ වින්. මොකද අහම් මොකං අදෝ වින් කිව්වේ? මම මුහුණ සේදු මම මුහුණ සේදුවෙමි. කොහොමද කියන්නේ? මම මුහුණ සේදුවෙමි කියන එකට අහං මුකං අදෝවින්
ඕකම බහුවචනයට හරවන්නත් පුළුවන්. අහන්නම් කොහමද අහන්නම් අහන් කියන එක මයන් කියලා ගන්න පුළුවන්. මයන් අදෝවින් මොකන් මුහුණ එක ඔක්කොම තියෙන එක මුහුණයිද නෑනේ. ඔක්කොම මේක තුල එක්කෙනෙක් මුහුණක් ඇද්ද නූකන් නෑ. එහෙනම් මුකන් මුකේ. අහං මුකේ අදෝවින් දෝවින් අදෝවින්සු දෝවින්සු. අදෝවින්සු මයං මුකේ අදෝවින්සු. අපි මුහුණ සේදුවෙමු බහුවචන. ඒ විදිහට කරපු දේවල් මොනවද කරේ? කොච්චර කරාද නේද? කරපු දේවල් පොඩ්ඩක් කල්පනා කරලා බලලා ලියන්න. හරි? අපි යමු ඊළඟට 4 වෙනි අභ්‍යාසෙට. ක්‍රියාපද 10ක් කාල තුනෙහි ප්‍රථම පුරුෂ ඒක වචනෙහි වර්ණගා පහත සඳහන් වගුව පුරවන්න. මේ සඳහා ඔබගේ අභ්‍යාස පොත භාවිත කරන්න. එතකොට වචන 10ක් කාල තුනේ වර්ණ ගන්න ඕනේ. වර්තමාන කාල, අනාගත කාල, අතීත කාල. එතකොට වර්තමාන කාලයේ භවති වෙයි. භවති එක අනාගතේ වෙන්නේ කොහමද? භවති භවිස්සති. අතීතේ අභවි. තව වචනයක් ගත්තොත් එහෙම අපි ගමු ධාවති දුවයි. ධාවති දුවයි. ඒක කොහොමද තවත් හිතුවොත් ධාවති අනාගතේ ධාවති ධාවිස්සති. ධාවිස්සති අතීත කාලෙට කොට දුවල ඉවරයි. දහවි නැත්තම් අදහවි. අදහවි. තව මොනවද ක්‍රියාපද කොච්චර තියෙනවද නේ? අපි කියනවා දෙනවා. දෙනවට මොකද කියන්නේ? දදාති. දදාති කියන්නේ දෙයි. දෙන්නේ අනාගතේ. ඒතර කොහමද? දෙන්නේ දදිස්සති. දදිස්සති දෙන්නේය. එහෙනම් දුන්නේ දීලා ඉවරයි. අතීත අදදි අදදි දදාති දදිස්සති අදදි අදදි දදි. ඔය විදිහට කොච්චර පුළුවන්ද නේ? ගච්ඡති ගච්ඡිස්සති අගච්ඡි නැත්නම් ගච්ඡි. කරනවා කරෝති
කරිස්සති අකරි කරි. ලිකති ලිකිස්සති ලිව්වා. කොහොමද කියන්නේ? ලික ලිකි. ඒ විදිහට වගුවක් කොපි පොත අරගෙන ඒකත් අභ්‍යාස කරන්න. නැත්නම් ඔක්කොම ටික කරාම කරන්න දෙයක් නැති වෙනවනේ නේද? පොඩි හඳුලත් ඒ හුරු වෙන්න එපාය. ඊළඟ පස්වෙනි අභ්‍යාසයේ තියෙනවා ඔබ කැමැති ක්‍රියාමූල ධාතු දෙකක් අතීත කාලයේ පුරුෂ තුනෙහි වර්ණගා අර්ථය ලියන්න. මොකද්ද? ඔබ කැමැති ක්‍රියාමූල කියන්නේ ධාතුනේ. දෙකක්. ධාතු කියන්නේ දෙකක්. ඒතර එකක් ඉස්සලා කරලා ඉන්න ඕනේ. අතීත කාලේ කියන්නේ ගියේ ඉස්සර ඉවරෙච්ච එකක්නේ. පුරුෂ තුනෙහි පුරුෂ ප්‍රථම පුරුෂ මධ්‍යම පුරුෂ උත්තම පුරුෂ වර්ණගා අර්ථය ලියන්න. වැඩ දෙකයි. එතකොට වගු දෙකක් වචන දෙකක් ලියන්න ඕනේ. වගු කීයක් ඕනද? වගු දෙකක් හදන්න වෙනවා. ඒ වගු දෙකෙත් ලොකුවට ඕනියයි පාලියෙන් ලියන්නත් ඕනේ සිංහලෙන් ලියන්නත් ඕනේ. එතකොට රූල් දෙක මේ විදිහට ගන්න වෙනවා. නැත්තම් තව වගු හතරක් ලියලා එකක තේරුම ලියන්න ඕනේ. ඊට වඩා මෙහෙම ලියන එක හොඳයි ළඟම. ඒතර තේරෙනවනේ හොඳටම. ඒතර මම එකක් ලියාගෙන ආවා දැන් ඔන්න. මම ලිව්වා පච ධාතුව. පච පිසින එක නේද? ඒක ලෙහෙසින්ද පොඩි හොඳට මතකෙන්න කටපාඩම් කරලා ලෙහෙසින්ද මම මේ ලේසි එකක් ලියාගෙන ආවේ. එතකොට කොහොමද ප්‍රථම පුරුෂ ඒක වචන බහුවචන කියලා තියෙනවා. ප්‍රථම පුරුෂ මධ්‍යම පුරුෂ උත්තම පුරුෂ කියලා තියෙනවා. එතකොට මොකද ඒක වචන බහුවචන තියෙනවා නේද? එතකොට අපචි පචි අපචි කියන්නේ ඉව්වේය ඉව්වනේ පිසුවේය පිසෙනවා උයනවා. අපචි පචි අපචින්සු පචින්සු අපචින්සු පචින්සු අපචෝ පචෝ අපචිත්ත පචිත්ත අපචින් පචින් අපචිම්ම පචිම්ම ඉව්වේය ඉව්වෝය ඉව්වෙහි ඉව්වෙහු ඉව්වෙමි ඉව්වමු. සිංහලෙන් ඒ ටික දන්නවා. ඒතර පාලියනොත් ඒකම තමයි අපචි පචි අපචින්සු පචින්සු අපචෝ පචෝ අපචිත්ත පචිත්ත අපචින් පචින් අපචිම්ම පචිම්ම අපචිම්ම පචිම්ම. ඔකට අපි මේ මොකද ගන්න තව පදයක් දාන්න බලන්න. මොකද දාන්නේ? දිව්වා නැත්තම් ගියා. ගියාට ගච්චි. ගච්ඡති කියන එක. අගච්චි ගච්චි. අගච්චින්සු ගච්චින්සු. අගච්ඡෝ ගච්ඡෝ. අගච්චිත්ත ගච්චිත්ත. අගච්චින් ගච්චින්. අගච්චිම්ම ගච්චිම්ම. දිව්වා අදහවි දහවි. අදහවින්සු දහවින්සු. අදහවෝ දහවෝ. අදහවිත්ත දහවිත්ත. අදහවින් දහවින්. අදහවින්ම දහවින්. හරිනේ? ඕන එකක් ওই විදිහට ලියන්න පුළුවන්. වගුවක් තව වගුවක් මේ විදිහටම ගහලා මේ විදිහට තියරුමත් එක්ක ලියන්න උත්සාහ කරමු. ඊට පස්සේ 6 වෙනි අභ්‍යාසයේ තියෙනවා පොඩි හාමුදුරනේ මෙම පාඩමේ ඇති ගාථා සිංහලයට නගන්න. මේක මුලිනුත් මම සිංහලට නගලා පෙන්නුවා. නමුත් මේක ඉතා වටින එකක් හින්දා හොඳට මේක සිංහල නගන හැටි පුරුදු වෙන්න ඕනේ. මොකද ගාථා ටික අපි සැරයක් කියමු. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසති වා කරෝති වා තතෝනං දුක්ඛමඤ්ඤේති චක්කන්ව වහතෝ පදං. චුට තේරුම දීලා තියෙනවා. චෛතසික ධර්මයෝ සිත පෙරටු කොට ඇත්තාහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇත්තාහ. සිතින්ම උපදනාහ. ඉඳින් කිලිටි සිතින් මුසාවාදාදී චතුර්විධ වාග් දුස්චරිතය
කියන්නේ නම් හෝ ප්‍රාණඝාත ආදී ත්‍රිවිධ කාය දුස්චරිතය කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් දුක ඔහු ලුහුබඳි ගොනු අනුව යන ගැල් සකමෙනි. අපි කිව්වා චක්කන්ව වහතෝ පදං කරත්ත රෝදේ වගේ කියලා. ඊළඟ ගාථාව මනෝ පුබ්බංගමා දන්නා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුකමන් වේති ඡායාව අනපායිනී. අතන චක්කන්න වාතෝ පදං කිව්ව මෙතන ඡායාව අනපායිනී. එතකොට මේක සෙවණැල්ල වගේ. එතකොට ධර්මියෝ චෛසික ධර්මියෝ සිත පෙරට කොට ඇතිහ. සිත ශ්‍රේෂ්ඨ කොට. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතිය. සිතින්ම උපදනාහ. ඉඳින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුවේයයි. නොහැර කැටුව යන සෙවණැල්ල මිනි. එතකොට ඊළඟ ගාථා අක්කොච්චිමං අවදිමං අජනිමං අහාසිමේ යේතං උපනයිහන්ති වේරං තේසන්න සම්මති. මට ආක්‍රෝෂ කෙලේ යයිද මට පහර දුන්නේ යයිද මා දිනී යයිද නැත්නම් මා පරාජය කළේ යයිද කියන්නත් පුළුවන්. මා දිනී කියන්නේ මා දිනුව නැත්නම් පරාජය කළා. මා සතු දෑ පැහැරගත්තේ යයිද යම් කෙනෙක් ඒ ක්‍රෝධයේ සිට බඳිත් නම් ඔවුන්ගේ ඒ වෛරය නොසන්සිදී. අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ යේතං උපනයිහන්ති වේරං තේ සූපසම්මති. මට ආක්‍රෝෂ කළේ යයිද මට පහර දුන්නේ යයිද මා දිනී යයිද මා සතු දෑ පැහැරගත්තේ යයිද යම් කෙනෙක්ගේ ක්‍රෝධය සිත නොබදිත් නම් ඔවුන්ගේ ඒ වෛරය සංසිදී. ඔය ගාථා හතර ඉතින් අපි මුලිනුත් ගිය පාඩමේ කතා කළා. ඒ හින්දා ඒ වචන ටික අපි අර්ථය ඉගෙන ගත්තම හරි. ඊළඟට අපිට මේක දීලා තියෙනවා මෙම ක්‍රියාපදවල අර්ථය පාඩම් කරගන්න. අර්ථය පාඩම් කරගන්න කිව්වම පොඩි හාමුදුරනේ මේ ඔක්කොම දීලා තියෙන අතීත කාල ක්‍රියාපද. පාලයි පාලනය කෙලෙය. ඔක වර්තමාන ගත්තොත් පාලේති. පාලේති පාලනය කරයි. පාලනය කරයි. පාලේති කියන එක අපි පාලනය කළේය. පාලයි. එතකොට ප්‍රථම පුරුෂ ඒක වචනෙන් තමයි දීලා තියෙන්නේ. මේ පද ටික ඔක්කොම තියෙන්නේ එහෙම. ඇයි? අපි අතීත කාලේ ඉගෙන ගත්ත නිසා මේක දැකපු ගමන් නැත්තම් අමාරු හිතන මොකද්ද මේ වචනේ වගේ. පාලයි පාලනය කෙලේ. නච්චි නැටුවේ. බලන්නකෝ ජීවි ජීවත්තිය. නහයි නෑවේ. දැන් මේ ජීවි ගත්තම ජීවි බලන්න ජීවි කියන එක නිකන් ඕක ජීව මොකද්ද වචනේ? ජීව. තී දැම්මම ජීවති. ජීවත්ෙහි. ජීවි. ඕක අයන්න දාන්නත් අජීවි. අජීවි ජීවි. නෑ ජීවත්ය. නහයි නෑවේ. දසි දෂ්ට කෙලේය. මාරේසි මැරුවේය. අකිනි මිලයට ගත්තේය. මේ අකිනි නිකන් ගත්තම අකිනි. අකිනි කියව මොකද නිකන් අමුතුයි නේ අකිනි.
ඔක අන්න ඒකයි කිව්වේ. එතකොට මේ අතීත දීලා තියෙන්නේ ඒ හින්දා. අකිනි කියන එක මේක අකිනි. බලමු 7 වෙනි වචනේ බලන්නකෝ. අකිනි. අකිනි කියන එක කිනි. ඕක අයන් අයින් කරමුකෝ. අතීතයේ අයන් අයින් කරම කිනි. කිනි. අයන් ඔහමනේ තියෙන අකිනිනේ. අයන්න කැපුවා. කිනි. එතකොට ඊයන්නනේ මේ ප්‍රත්‍ය ඊයන්න අයින් කරා. මතකනේ ඊ ප්‍රථම ඊයන්නත් අයින් කරා. එතකොට කින. පදේ මොකද්ද? කින. ඊයන්න අයින් කරාම එතන ඊයන්නනේ තියෙන්නේ. ඊයන්නත් කැපුවා. එතකොට කින. එතකොට මොකද්ද? කිනාති. ඔන්න වර්තමාන. කිනාති මිලදී ගනි. කිනාති කියන වචනේ තමයි බලන්නකෝ. කිනාති මිලදී ගනි මිලදී ගත්තේ. අතීතයට ගත්තම අකින ධාතුවට එහෙමනේ එකතු කරා. කින එහෙනම් කිනි. අයන්න දැම්ම අකිනි. අකිනි කිනි. අකිනි කිනිනේ. එතකොට කිනාති කියන එකම තමයි. මිලයට ගත්තේ. ඊළඟට වික්කිනි. වික්කිනි විකුණු වේය. ඊළඟට අයාචි. මෙතන කියනවා අයාචි. අයාචි අයන්න අයින් කරා. අයන්න මැකුවා. අයන්න මැකුවොත් මොකද වෙන්නේ? අයන්න මැකුවා. දැන් යාචි. යාචි ඉල්ලුවේය. ඒත් හරි. අයාචි කිව්වම ඒත් හරි. අයාචි යාචි දෙකම තියෙනවනේ. ඉල්ලුවේය. රක්කි රැක්කේය. එතකොට තවත් වචන ටිකක් තියෙනවා. අකීලි. අකීලි සෙල්ලම් කෙලේය. අතරි. අතරි තරි දෙකම හරි. තරණය කළා. ඒ කියන්නේ ගඟක් ඒ ගොඩට තරණය කළා. අතරි තරි. අගායි. අගායි කියන්නත් පුළුවන් ගායි. මේ අයුන් ටික අයින් කරපුවම ඒත් වචනේ වැරදි නෑ. හරි. අගායි ගායනා කළේ. අපූරි. නැත්තම් අයන්න වැහුවා පූරි. පූරි පිරෙව්වා. අජයි. ජයි අජයි. අජයි ජයි දිනුවේය. ටපි. ටපි නෙමෙයි ටපි. තැබුවේය. වස්සි. අවස්සි වස්සි. වැස්ස අවස්සි. වඩ්ඩි වැඩුවේය. අදාසි දුන්නේය. අචින්ති. අචින්ති චින්ති. අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති. මතකද චින්ති සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි කිව්වනේ. එතකොට ওই වචන 20 තමයි අපි ඉගෙන ගත්තේ. ඒ වචන 20 වගේම අපි හොඳට මතක තියාගන්න ඕනේ. වචන ටික හොඳට කටපාඩම් කරගෙන අතීත කාලය. එතකොට අපි අතීත කාලේ වචන වර්ණගෙන හැටි කතා කළා. ඒවා කියලා දෙතුන් වතාවක් වර්තමානෙත් කියලා අතීතෙත් කියලා අනාගතෙත් කියලා මේ කාල තුන හොඳට පුරුදු වෙමු. එතකොට පොඩි හාමුදුරලා අතීත කාලයත් ඉවරයි. එතකොට පංච දසමෝ පාඨෝ නිට්ඨිතෝ 15 වෙනි පාඩම නිමයි. නිට්ඨිතයි. එහෙනම් ඊළඟ පාඩමත් බලමු. අපි නැවත ඊළඟ පාඩමේදී හමු වෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී පිරිවෙන් අධ්‍යාපනය.